හරි අපි කතා කරලා තිබ්බේ අවසානයේට මවුලය කියන මාතෘකාව මවුලයේ අවෝගාඩ්‍රෝ සංඛ්‍යාව ඒ වගේ දේවල් තමයි කතා කරලා තිබ්බේ ඕනම කෙනෙක්ගේ මවුලය කියලා කියන එක අපි ආපහු පොඩ්ඩක් කතා කරොත් මවුලය කියන්නේ මොකක්ද මවුලය මේක තමයි අපි කතා කරලා තිබ්බ මාතෘකාව 12C කියන සමස්ථානිකේ कार्बन 12 समस्थानिके ग्राम 12ක 12යි ග්‍රෑම් ඇතුලේ අන්තර්ගත වෙන කාබන් පරමාණු සංඛ්‍යාවට තියෙන පරමාණු 12C පරමාණු සංඛ්‍යාවට සමාන භූතාර්ථ ප්‍රමාණයක්. මෙතන තියෙනවා හරියටම කොච්චරක්ද? 6.02 වැඩි කිරීම 1023ක්. එන මේ ගානට සමාන භූතාර්ථ ප්‍රමාණයක්. මොනවද මේ භූතාර්ථ කියලා කියන්නේ? භූතාර්ථ කියලා කියන්නේ මනාව අර්ථකථනය කරන ලද යම්කිසි මූලික ඒකකයකින් මනාව අර්ථකථනය කරන ලද ද්‍රව්‍ය දැන් මොලේ යම් කිසි රාශියක් අපි හඳුන්වනවා භූතාර්ථයක් කියලා. භූතාර්ථ ප්‍රමාණයක් අපි හඳුන්වනවා මවුලය. සරලව කියනවා නම් මෙන්න මෙච්චර සංඛ්‍යාවක් මවුලයක් කියලා අපි කියනවා. මෙන්න මේ ගාන තියනවා නම් එතන මවුලය. ඒ මවුලයක තියෙන දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් ඒකක මෙයා තමයි භූතාර්ථය CO2 ඒකකයක් විදිහට සලකපුවාම CO2 අණුව ඒකකයක් නම් එයාගෙන් මෙන්න මෙච්චර සංඛ්‍යාවක් ගත්තොත් එතන කාබන් ඩයොක්සයිඩ් මවුලයක් තියෙනවා. ඒ වගේ දෙගුණයක් ගත්තොත් මවුල දෙකක් තියෙනවා. ඔන්න ඔක තමයි කතාව. ඒ කියන්නේ මවුල පහක තියෙන අණු පරමාණු හරි හොයන්න ඕන නම් යම්කිසි මවුල ගානක් තියෙනවා නම් එතන තියෙන අණු ගාන හොයාගන්න අපි මවුල ගාන ගුණ කරන්න ඕනේ අවෝගාඩ්‍රෝ නියතේ ඔන්න ඔහොම සමීකරණයක් අපි හදාගන්න. එහෙනම් හිතන්න කාබන් ඩයොක්සයිඩ් 5යි මවුල ගත්තොත් එතන තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව හොයාගන්න ඕන නම් එතන තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව හොයාගන්න ඕන නම් හරි එතන තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව හොයාගන්න ඕන නම් අපි මොකද කරන්නේ? මේ අවෝගාඩ්‍රෝ නියතේ ගුණ කරනවා 5. එතකොට එනවා එතන තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව. හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් දෙන්න. මොකද්ද මගේ ප්‍රශ්නේ? එනේ එහෙම. ග්ලූකෝස් ඊට පස්සේ සාපේක්ෂ අණු ස්කන්ධේ පරමාණු ස්කන්ධේ වගේ දේවලුත් කතා කරා. දැන් මගේ ප්‍රශ්නේ ග්ලූකෝස් ලියගන්න ග්ලූකෝස් මවුල දෙකක් තුල අන්තර්ගත එක ග්ලූකෝස් අණු සංඛ්‍යාව කොපමණද? ග්ලූකෝස් දෙකයි මවුල තුල අන්තර්ගත ග්ලූකෝස් අණු සංඛ්‍යාව කොපමණද? 2 ග්ලූකෝස් මවුල දෙක තුල අන්තර්ගත ග්ලූකෝස් පරමාණු සංඛ්‍යාව කොපමණද? කාබන් පරමාණු සංඛ්‍යාව කොපමණද? ग्लूकोज क्या है सूत्र C6I H12I O6I C6I H12I O6I තමයි ग्लूकोज කියන්නේ මේක තමයි භූතාර්ථය
මෙන්න මේ භූතාර්ථ තමයි මවුල දෙකක් තියෙන්නේ. එතන තියෙන මෙන්න මේවා තනි ඒකකයක් විදිහට සැලකුවාම මෙන්න මේ ග්ලූකෝස් අණු කීයක් උතන තියෙනවද? එක බවුලයක් ඇතුලේ කොච්චරක් තියෙනවද මේ වගේ ඒවා? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් දෙකක් ඇතුලේ ඒ වගේ දෙතුනක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? මේ මවුල ගාන ඇවෝගාඩ්‍රෝ නියතියෙන් ගුණ කරනවා. එහෙනම් මෙතන තියෙන දෙකයි මවුල තුල ग्लूकोस अणु කියන්නේ මේක තනි ඒකකයක් විදිහට ගන්න ඕනේ. මේක තනි ඒකකයක් විදිහට ගන්න ඕනේ. එක ග්ලූකෝස් අණුවක් ඇතුලේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. එක ග්ලූකෝස් අණුවකට කාබන් පරමාණු 6ක් තියෙනවා. हाइड्रोजन परमाणु 12ක් තියෙනවා ඔක්සිජන් परमाणु 6ක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අපි දැන් මේ සෙට් එකක් ගන්න. මේක ඒකකයක් විදිහට ගන්න. එතකොට මේක ඒකකයක් විදිහට ගත්තාම ඒ වගේ ඒකක කීයක් තියෙනවද මවුලයක් ඇතුලේ? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. හරියට දුසිමත් ඇතුලේ පොත් 12ක් තියෙනවා වගේ. මේ වගේ ඒකක තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. අපි දුසිම් දෙකක පොත් 24ක් වාගේ අපි නේනම් දැන් මොකක්ද ඕනේ? ඒතර ඕනේ මවුල දෙකක් ඇතුලේ තියෙන ග්ලූකෝස් අණු ගන්න. එතකොට එකක තියෙනවා 6.02 වැඩි කිරීම 1023යි මවුල එකට අපිට ඕනේ මවුල දෙකක තියෙන ග්ලූකෝස් අණු ගන්න. අපිට ඕනේ මවුල දෙකක තියෙන ග්ලූකෝස් අණු ගන්න. එහෙනම් වැඩි කරනවා මේක දෙකෙන්. මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට දෙකෙන් වැඩි වුණාම 4යි 0.12යි දශම 1023යි කියලා එනවා. ඒ කියන්නේ මෙන්න මේ 1.2.04 වැඩි කිරීම 1024ක් මෙන්න මේ අණු මෙච්චර සංඛ්‍යාවක් මේ මවුල දෙක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඔයාලගෙන් අහන්නේ කාබන් පරමාණු කීයක් තියෙනවද? එක අණුවක් ඇතුලේ කාබන් පරමාණු වශයෙන් තියෙනවා 6ක්. එක අණුවක් ඇතුලේ කාබන් පරමාණු තියෙනවා 6ක්. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් ග්ලූකෝස් දෙකයි මවුල තුල කාබන් පරමාණු හොයන්න කිව්වෝ. හොඳට බලන්න මේක තමයි ගොඩක් අයට පැටලෙන තැන. එතකොට ග්ලූකෝස් එක අණුවක කාබන් 6ක් තියෙනවා නම් මෙන්න මෙච්චර ග්ලූකෝස් අණු ගාණක් අපිට තියෙනවා නම් මොකද කරන්නේ? මේ ගාණ 6න් ගුණ කරපුවාම තමයි අපිට එන්නේ එතන තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව. එක අණුවක 6ක් තියෙනවා. එතකොට එහෙනම් අණුවක කාබන් පරමාණු ගාණ ಗುಣ කරනවා අනුගණනයේ අණුවක කාබන් පරමාණු 6යි ග්ලූකෝස් අණු තියෙනවා 1.04 වැඩි කිරීම 1024ක් ඔන්න එනවා උතර තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව. මම අහපු ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ මොකද්ද? ग्लूकोस දෙකයි මවුල තුල අන්තර්ගත ग्लूकोस අණු ගාන කීයද? කාබන් පරමාණු ගාන කීයද? අණුවක් එක ඒකකයක් විදිහට ගත්තාම භූතාර්ථයක් විදිහට ගත්තාම එක මවුලයක් ඇතුලේ එවැනි භූතාර්ථ අවදාග්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා නම් මවුල දෙකක් ඇතුලේ වගේ දෙගුණයක් තියෙන්න ඕන. ඒක ગ્ලූකෝස් අණු මෙච්චර. එක අණුවක් ඇතුලේ දැන් ගිනි පෙට්ටියක ගිනි කූරු 50යි වා
එක අණුවක් ඇතුලේ කාබන් පරමාණු 6ක් බැඳලා තියෙනවා නම් මෙන්න මෙච්චර අණු ගානක් ඇතුලේ තියෙන කාබන් පරමාණු ගාන හොයන්න ග්ලූකෝස් අණු ගාන අණුවේ තියෙන කාබන් පරමාණු ගානෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ඔයාලට එනවා මේක. මොන ලියන්නේ? හරි. අද මම කියලා දෙන්න හදන්නේ මෞලික ස්කන්ධය තමයි අද අලුතෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මාතෘකාව දැන් මෞලය ගැන කතා කරානේ. දැන් පොඩි ගැටලුවක් එනවනේ. මාර ගැටලුවක් එනවනේ. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම සෝඩියම් මෞලයක් ගෙනෙලා. මොකක් හරි වැඩකට කියනවා විද්‍යාගාරයට ගිහිල්ලා ප්‍රැක්ටිකල් එකක් කරනකොට ඔයගලට කියනවා සෝඩියම් මෞලයක් කරන් වරින් ගිහිල්ලා එතකොට පුළුවන්ද මම කියනවා කඩේ පොත් දුසිමක් ගේන්න. පොත් දුසිමක් කරන් එන්න. අත් පිටුවසුවේ පොත් දුසිමක් ගේන්න කියුටක් ගාලා මොකද කරන්නේ? ගිහිල්ලා පොත් 12ක් කරන් එන්න. ඔයා දන්නවා දුසිමට තියෙන්නේ පොත් 12යි. ගැටලුවක් නෑ. සල්ලි අරන් ගියා පොත් 12ක් ගත්තා. දැන් මම ඒකම කියනවා මොකද්ද සෝඩියම්. ඊළඟ පුතා ගෙනින් සෝඩියම් මෞලය දුසිමට 12යි. මෞලයට ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. 6.0.22 වැඩි කිරීම 10 23ක් තියෙනවා. දැන් ගයින්න පුළුවන්ද? දුෂ්කරතාවයන් දෙකක් එනවා. මෞලය හැන්ඩල් කරනකොට දුෂ්කරතාවයන් දෙකක් එනවා. එක සෝඩියම් වගේ කුඩා පරමාණු අණු ඒ වගේ දේවල් වලටනේ අපි මේක කතා කරන්නේ. මේවා අපේ ඇහැට පේන්නේ නැහැ. එක ප්‍රශ්නේ මොකද්ද? මේවා අපේ ඇහැට පේන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒකටත් වඩා වැඩි එක මොකද්ද? ඇහැට පෙවුනත් ඇහැට පේන දෙයක් වුණත් ගයින්ද බෑ. මොකද මෞලය කියන්නේ ඊටාව විශාල සංඛ්‍යාවක්. මෞලය කියන්නේ ඒක ඇතුලේ තියෙන ගාන. ඇතුලේ තියෙන භූතාර්ථ ගාන ඊටාව විශාලයි. ඒ කියන්නේ මම ඔයාලට සෝඩියම් මෞලයක් ගේන්න කිව්වොත් ඔයා සෝඩියම් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගේන්න ඕන. දුසිමක් ගේන්න කිව්වොත් ඔයාට අග්ගල 12ක් අපිටනියා සෝඩියම් ඇහැට පෙවුණා කියලා. ඒ මොනොත් ඔයාලට පටස් ගාලා 12ක් ගේන්න පුළුවන්. ඇහැට පෙවුණත් ඔයාට මෞලයක් ගේන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඔයා ගේන්න ඕනේ ඉතා විශාල ගානක් ගයින්න. මේක ඔයාගේ පරම්පරා 100ක් ගැනලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ගැනලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ තරම් විශාල සංඛ්‍යාවක් මෞලය කියන්නේ. එහෙනම් මේකට මොකක් හරි කෙටි ක්‍රමයක් හදාගන්න සිද්ධ වෙනවා. මේ මෞලය විද්‍යාගාරයේදී මැනගන්න මොකක් හරි කෙටි ක්‍රමවේදයක් හදාගන්න වෙනවා. අපි දන්නවානේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා જાතියක් තියෙනවානේ. सापेक्ष परमाणु स्कंदे सापेक्ष अणु स्कंदे सापेक्ष परमाणु स्कंदे सापेक्ष अणु स्कंदे तो ये संबंध कर भेटगल अद अपने मातृकाව මොකද්ද මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය මේක තමයි මාතෘකාව මෞලික ස්කන්ධය molar mass මෞලික ස්කන්ධය එතකොට මේකට තියෙනවා ඒකකයක් මෞලයට කොච්චර ග්‍රෑම් ගාණක් තියනවද ඒ කියන්නේ සෝඩියම් කියන්නේ සෝඩියම් මෞලයකට කොච්චර ග්‍රෑම් ගාණක් තියනවද අද මම කියනවා පුතා සෝඩියම් වල මෞලික ස්කන්ධය 23යි ග්‍රෑම්
ඉතින් මවුලයට ග්‍රෑම් 23යි. දැන් ඔයාලට මම කියනවා එහෙනම් සෝඩියම් මවුලයක් ගේන්නකෝ. දැන් ඔයාලට සෝඩියම් පරමාණු ගයින්නත් බෑ. මවුලයකට ඒතා ලොකු ගාණක් තියෙනවා. ඒකිට ගැලලා ගේන්න බෑ. ඔයාලට අග්ගල් ගිහලා කියන්න තරාදිය තියලා සෝඩියම් ග්‍රෑම් 23ක් කියලා කියලා මට දෙනවා. සර් මේ විදිහට සෝඩියම් මවුලයක් තියෙනවා. එහෙනම් අන්න ලේසි. එහෙනම් මෞලික ස්කන්ධය දරන් හිටියනම් වැඩේ කරන්න පුළුවන්. එහෙනම් මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? යම් ද්‍රව්‍යයක මෞල එකක ස්කන්ධය දැන් කොහොමද මෞලික ස්කන්ධය හොයන්නේ? මෞලික ස්කන්ධය හොයන්න පුළුවන් මෙහෙම. පරමාණුක හෝ අණුක ස්කන්ධය පරමාණු මෞලයක් නේ ඕනේ මෞලයක ස්කන්ධ. මෙහෙම දැන් පොතක් ග්‍රෑම් 100යි. පොත් දුසිමක ස්කන්ධය හොයන්නේ කොහොමද? පොත ග්‍රෑම් 100 නම් පොත් දුසිමට 12ක් නම් 100 වැඩි කරනවා 12යි. පරමාණුක ස්කන්ධය දන්නවනම් මෞලයක් ඇතුලේ තියෙනවනේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් ඒක වැඩි කරනවා අවගාඩ්‍රෝ නියතේ. ඔකනේ කතාව. හරි. එහෙනම් පරමාණුක ස්කන්ධය ගුණ කරනවා ඔයා අවගාඩ්‍රෝ නියතේ. අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරනවා. එතකොට ඔයාට ලැබෙනවා මොකද්ද? මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය ලැබෙනවා. අවුලක් නැහැ. දන්න දේ හිතන්න දන්න දේ කල්පනා කරන්න දෙයක් නැහැ. පොතක ස්කන්ධය දන්නවා නම් පොත් 12ක් දුසිමයි නම් දුසිමක ස්කන්ධය හොයන්න 12න් ගුණ කරනවා වගේ. පරමාණුක ස්කන්ධය දන්නවා කියලා හිතුවොත් පරමාණුක ස්කන්ධය දන්නවා නම් ඒක අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරපුවාම ඔයාට මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෞලික ස්කන්ධ. එයා ඒක කියාගෙන එනවා. මේක මම තවත් ඔයාලට පොඩ්ඩක් කෙටි කරලා දෙන්න. මේ බලන්න. මේක 1 කියලා මම ගන්නවා. මේක අංක 1. සාපේක්ෂ පරමාණුක හෝ අණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ අණුක ස්කන්ධය සමානයි. මොකද්ද? පරමාණුවේ ස්කන්ධය අණු නම් අණු පරමාණු නම් පරමාණු මම එකකට ගන්නවා. හරි. පරමාණුවේ ස්කන්ධය බෙදනවා 12C6 නේද? 12C පරමාණුවේ ස්කන්ධයෙන් ගුණ කිරීම 12න් එකයි. එතන ඒකගේ මෞලයට කියලා දාන්න නේ. මෞලයට 12න් එකයි. හරි. එහෙනම් පරමාණුවේ ස්කන්ධය මට ගන්න පුළුවන්. අන්න මම මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අණු එතන අණු නම් අණු එතන අණුවේ ස්කන්ධය. ඒකත් එක්ක මේක සම්බන්ධ කරගන්නයි හදන්නේ. මේක අංක 2 නම් දෙකෙන් මට හදාගන්න පුළුවන් පරමාණුවේ ස්කන්ධය සමානයි සාපේක්ෂ ඒකට ඒකකයක් නැහැ. සාපේක්ෂේවට ඒකකයක් නැහැ. සාපේක්ෂේවට ඒකකයක් නැහැ. කොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ අණු නම් අණුක ස්කන්ධය ගුණ කරනවා 12C පරමාණුවේ ස්කන්ධය ගුණ කිරීම 12න් එක. මේ තියෙන්නේ පුතේ අර AMU නේ නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකේ. මේ තියෙන්නේ මොකද්ද? 12C පරමාණුවේ ස්කන්ධයෙන් 12න් පංගුවක් කියලා කියනවා පරමාණුක ස්කන්ධ ඒකකේ කියන එක නේද? හරි. මම ඒක ගිහිල්ලා මෙන්න මේකේ වෙන මෙතනට ආදේශ කරනවා. පරමාණු ස්කන්ධයේ මුල මේක ආදේශ කරනවා. එකෙහි ආදේශ කරනවා. එකෙහි ආදේශ කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? මෞලික ස්කන්ධය සමානයි
මෞලික ස්කන්ධය සමානයි පරමාණුයේ ස්කන්ධය වෙනුවට දානවා මෙන්න මේක මේ කැලල මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගුණ කිරීම 12C පරමාණුයේ ස්කන්ධය එහි ආදේශ කරනවා සාපේක්ෂ පරමාණුයේ 12C පරමාණුයේ ස්කන්ධය වැඩි කිරීම 12න් 1 වැඩි කරණීම මෙතන තියෙනවා ඇවගාඩ්‍රෝ නියතිය. දැන් ඔයාලට මම ඉගෙනුවා මතක ඇති 12C පරමාණුයේ ස්කන්ධය ඇවගාඩ්‍රෝ නියතියෙන් වැඩි කරපුවාම හරියටම ග්‍රෑම් 12. නැත්නම් තව විදිහකට මම කිව්ව කොහොමද? හරියටම 12C ග්‍රෑම් 12ක් ඇතුලේ ඇවගාඩ්‍රෝ නියතයක් තියෙනවා. පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් අපි කියවනේ මොකද මම කියන්නේ 12C හරි 12යි ග්‍රෑම් තුල 12C පරමාණු 6.1 එතනින් ඇවගාඩ්‍රෝ නියතය ආවේ 10.23ක් තියෙනවා. එහෙනම් පුතේ මෙන්න මේකෙන් වැඩි කරපුවාම හරියටම ග්‍රෑම් 12යි. ඒ කියන්නේ 12C පරමාණුවේ ස්කන්ධය 12C පරමාණුවේ ස්කන්ධය දුක දෙයක් නෙමෙයි මේ කරන්නේ බලන්න. ස්කන්ධය වැඩි කරොත් ඇවගාඩ්‍රෝ නියතයෙන් ඔයාට හරියට වෙනවා ග්‍රෑම් 12. එහෙනම් මෙන්න මේ කෑල්ල වෙනුවට ඔයාට දාන්න පුළුවන් හරියටම ග්‍රෑම් මේ 12න් එකේ නැතුව අනිත් එකට දාන්න පුළුවන් ග්‍රෑම් එන මේකේ ගුණිත මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ ග්‍රෑම් 12යි. එහෙනම් ඔයාට දාන්න පුළුවන් මෙතන 12 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෞලික ස්කන්ධය ඔන්න මෙතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙන්න මේකටයි මේ මෙතන නැහැටියට බලන්න මෙතන මේ ඇවගාඩ්‍රෝ නියතයේ ගුණිතයටයි මම දානවා ග්‍රෑම් 12යි. එතකොට මෙතන 12න් එකේ හෙන්නම තියෙනවා 12ට 12 කැපිලා යනවා. මෙතන මවුලේට තියෙනවා මවුලේට කියන එක මෙතන තියෙනවා. මෙතන මවුලේට කියන එකකේ තියෙනවා. එතකොට මෙතන මවුලේට මේ 12ට 12 කැපුණාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් මවුලේට බලන්න මොකක්ද යට ආවේ අණු නම් අණු පරමාණු නම් පරමාණු අණු ගත්තොත් මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය. ඉතින් මේකේ හරියට මොකක්ද කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ පිටිපස්සට මේක දානවා. ඒකේ අදහස මොකද්ද? එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් කිරලා ගත්තොත් අන්න එතන මෞලික එකක් තියෙනවා. එහෙනම් මෞලික ස්කන්ධය හොයාගන්න කෙටි ක්‍රමයක් හම්බුනා. දැන් ඔයාලට එච්චර අමාරු වෙන්නේ නැහැ වැඩි. මෞලයක් හොයන්න ආයේ අමාරු වෙන්නේ නැහැ. මෞලික ස්කන්ධය හොයන්න. මෞලික ස්කන්ධය කියන්නේ මේකේ මෞලික ස්කන්ධය. ඒකට කෙටි මාර්ගය මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරි සාපේක්ෂ අණුක ස්කන්ධයට හරි සමාන ග්‍රෑම් ගාන ග්‍රෑම් ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එහෙනම් ග්‍රෑම් 23ක් ගත්තොත් එතන සෝඩියම් මවුල එකක් තියෙනවා. එතන සෝඩියම් මවුල එකක් තියෙනවා. එහෙනම් ඔන්න කෙටියෙන් හදාගත්තා මොකක්ද? කෙටියෙන් හදාගත්තා මෞලික ස්කන්ධයේ කෙටි ක්‍රමය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින්
ගත් විට මවුල එකයි. කෙටි ක්‍රමය. මේක ලොකුවට මතක නැත්නම් තමයි අමාරු වෙන්නේ. මේක ලොකු දෙයක් කියවේ නෑ. මොකද්ද ඉතින් කියේ? මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. එච්චරයි. දැන් ප්‍රශ්නේ කොහොමද ඔබ හොයාගන්නේ? කොහොමද මෞලික ස්කන්ධය හොයාගන්නේ? පරමාණුයේ ස්කන්ධය දන්නවා නම් ඒක ඇවගාඩ්‍රෝ නියතියෙන් පිටි කරා නම් ඒක මම කියේ කොහොමද? දුසිමක ස්කන්ධය හොයන්න නම් පොත් නම් තියෙන්නේ පොත් දුසිමකට 12ක් අල්ලනවා. එක පොතක ස්කන්ධය දන්නවා නම් 12න් ගුණ කරනවා. ඒ වගේ නම් මෞලයක් නම් හොයන්න ඕනේ. පරමාණු මෞලික ස්කන්ධය නම් මෞලික ස්කන්ධය කියන්නේ අණු නම් අණු. එතකොට අණුවක් ඇතුලේ ඇවගාඩ්‍රෝ ගානක් තියෙනවා නම් අර සරල තර්කයේ දාපුවාම පරමාණුවේ හරි අණුවේ හරි ස්කන්ධය ඇවගාඩ්‍රෝ නියතියෙන් ගුණ කරනවා. නමුත් දැන් වැඩේ තියෙන්නේ පරමාණුයේ ස්කන්ධය හොයන්නේ කොහොමද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ පරමාණුයේ ස්කන්ධය බෙදනවා 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් පංගුවකින් ඒක අපි පරමාණුයේ ස්කන්ධය උක්ත කරනවා. ඒක ගිහිල්ලා මේක මේ මෙතනට ආදේශ කරනවා. එතකොට මම ඔයාලට උගන්ලා තියෙනවා 12 ග්‍රෑම් 12ක හරියටම අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. 12 ග්‍රෑම් 12ක හරියටම පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. තව විදිහකට කියනවා නම් 12 පරමාණුගේ ස්කන්ධය අවගාඩ්‍රෝ නියතියෙන් ගුණ කරපුවාම හරියටම 12යි. එහෙනම් මෙන්න මේ 12 පරමාණුවේ ස්කන්ධය අවගාඩ්‍රෝ නියතියෙන් ගුණ කරපුවාම මේකට හරියටම හදාන්න පුළුවන් ග්‍රෑම් 12. 12න් එක තියෙනවා. කැපෙනවා. එතකොට මෙතන ග්‍රෑම් කියලා එනවා. මුකුත් ඉලක්කමයේ වෙනසක් උනේ නැහැ. එහෙනම් අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හරි සාපේක්ෂ අණු ස්කන්ධයට හරි සමාන ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එතන මවුල එකක් තියෙනවා. ඔන්න ඔහොමයි අපි මෞලික විද්‍යාවේ අරින්න දැන් අනන්නේ නැහැ. අක්කාලා හොයනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි සාපේක්ෂ අණු ස්කන්ධය හරි ඒකට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. එතකොට අපිට මෞලයක් ලැබෙනවා. දැන් මෞලික ස්කන්ධය තමයි අපේ මාතෘකාව. මෞලික ස්කන්ධය ඒකකින් මොකද්ද? මෞලයට ග්‍රෑම්. මේ වලගෙන MOL ඍණ 1G එහෙම කියවන්න එපා. මෞලයට ග්‍රෑම් මෞලයකට ග්‍රෑම් මෞලයකට අල්ලන ග්‍රෑම් ගන්න. අපිට මෞලෙම අයින්න බෑ. ඒකට ස්කන්ධෙම අයින්න පුළුවන්. පරමාණු ගයින්න බෑ. ඒකට ස්කන්ධෙම අයින්න පුළුවන්. එහෙනම් අපි ලේසි කරනවා. මෞලයයි ස්කන්ධයයි අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. ඒකෙන් අපි මෞලය හොයන්න කියනකොට ඒක අල්ලලා ග්‍රෑම් ගන්න හොයනවා. මෞල ගන්න වෙනකොට ග්‍රෑම් ගන්න හොයනවා. ඔබ තමයි සරල දෙකේ ප්‍රැක්ටිකල් එක ප්‍රැක්ටිකල්ලි කරන්න පුළුවන් ඒක. ලියගන්න මෞලික ස්කන්ධ
මෙහෙම පල්ලයට ගිහලා අරදී. හරිද? තව ලියනවද? ඔය කවුද ඉන්නේ? නුවණුයි චරිතුයි චරිත වීරසූරියද? වීරසිංහ සර්. වීරසිංහද? ඔයා නේද දැන් මට අර කෝල් එකක් දුන්නේ ගිය සතියේ? ඔව් සර්. හරිද? ඉවරද ලියලා දෙන්න? ඉවරයි සර්. හරි. දැන් එතකොට මෞලික ස්කන්ධය කියන එක මෞලික ස්කන්ධය කෙටි මේ පැත්ත ලියගත්තනේ. දැන් මොකද්ද කෙටි ක්‍රමයෙන් මෞලයක් ගේන්න කියපු ගමන් මොකද කරන්නේ? මෞලයක් ගේන්න කියපුවම කරන්නේ මොකද්ද? එකගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි ඒකගේ සාපේක්ෂ අණු ස්කන්ධය හරි හොයනවා. හොයලා ඒකට සමාන ග්‍රෑම් ගාණක් ගේනවා. ඒකට සමාන ග්‍රෑම් ගාණක් ගේනවා. හරි. පොඩි අනුපාත ගාණක් තියෙන්නේ. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ දැන් අපි කියනවා මෞලික ස්කන්ධය කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක මෞල එකක ස්කන්ධය. මෞලයක් කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒතර මෞලික ස්කන්ධය පරමාණු මෞලික ස්කන්ධය ගන්න නම් මෞලික ස්කන්ධය ගුණ කරනවා පිළිගත් වෙලා පටන් ගන්න. මෞලික ස්කන්ධය හොයාගන්න නම් පරමාණුවේ ස්කන්ධය ගුණ කරනවා අවගාඩ්‍රෝ නියතිය. හරියට පොත් 30ක් නම් දුසිමක ස්කන්ධය හොයන්න ඕන නම් එක පොතක ස්කන්ධය 12න් වැඩි කරනවා. එතකොට පරමාණුවක් නම් එයාගේ මෞලික ස්කන්ධය හොයන්න ඕන නම් පරමාණුවේ ස්කන්ධය එතන තියෙන මෞලයක් තුල තියෙන පරමාණු ගාන වන අවගාඩ්‍රෝ නියතියෙන් ගුණ කරනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ පරමාණුවේ ස්කන්ධය. දැන් මේ පොඩි ප්‍රායෝගිකව දුෂ්කරයිනේ. මේ වැඩේ ගුණ කර ඉන්න වෙනවා විද්‍යාගාරේ. ඔක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ පරමාණුවේ ස්කන්ධයේ බෙදීම 12 පරමාණුවේ ස්කන්ධයේ 12න් පංගුවයි. එතනින් මම උත්තර කරනවා පරමාණුවේ ස්කන්ධය. ඒක ගිහිල්ලා මේකේ ආදේශ කරනවා. එතකොට මම ඔයාලට උගන්වනවා 12 පරමාණුයේ ස්කන්ධය නැත්නම් 12 ග්‍රෑම් 12ක් ඇතුලේ අවගාඩ්‍රෝ නියතයක් තියෙනවා. ඒ කියන්නේ 12 පරමාණුව අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරපුවාම ග්‍රෑම් 12. එහෙනම් මෙතන එනවනේ 12 පරමාණුයේ ස්කන්ධයේ ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය 12න් එක පැත්තකට දාන්නකො. අන්න එතනට මම ලියනවා ග්‍රෑම් 12. ඒක 12න් බෙදනවා. එතකොට මෙතන සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම්. එතකොට කෙනෙක්ගේ මෞලික ස්කන්ධය කියන එක අපිට කෙටියෙන් හදාගන්න පුළුවන්. එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන මෞලයක් තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 23යි. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 180. ග්‍රෑම් වලින්ම ගන්න. වෙන එකක බෑ.
ටස් ගාලා ලියා ගන්නකෝ. කියව ටක් ගාලා ලියා ගන්න. හරි අපි ආයෙ පටන් ගමු. දැන් මවුලේ හරි ඈ මවුලේ දැන් මවුලයක් ගන්න පුළුවන්. හරියට බලමු කොහොමද ඔය වැඩේ වෙන්නේ කියලා. දැන් මම ඔයාලට කියනවා මෙහෙම එකක් කියනවා. ඔයාලට කියනවා මොකක් හරි වැඩකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් අරන් වරි. ගෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ කෝස්ටික් සෝඩා. රෙදි සෝඩා කියලා කියනවා. කෝස්ටික් සෝඩා. ඔය කෝස්ටික් සෝඩා මවුලයක් ගෙන් කියලා දැන් මම කියනවා. මොකක් හරි ඔය පරීක්ෂණයක් කරන්න තමයි දැන් අපි හදන්න කලින් දැන් ඔයාලට කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් කියලා. ඒක ඔයාලට කලින්ම පුතේ සූත්‍රය ලියා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒකගේ සූත්‍රය දාන්න ඉන්න ඕන. ඒතර ඔයා මොකද කරන්නේ? ඔයා ඉස්සරවම හොයන්න ඕනේ මේකගේ සාපේක්ෂ අණුක ස්කන්ධය අණු පරමාණු නම් පරමාණුක ස්කන්ධය මේ වගේ ඒවා අයනික සංයෝග. එතකොට මම කියවා ඒ වගේ අණු නැහැ. ඒක තියෙන අයන එතකොට දීපන් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. මතකද කිව්වේ? මේ වගේ එකකට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්න බෑ. මොකද මේකේ අණු නැහැ. අණු නැත්තේ ඇයි? මේක අයනික සංයෝග. සෝඩියම්ල හදන සංයෝග අයනිකයි. එතකොට මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා ලියන්නේ නැහැ. ඇත්ත කතාව ලියන්නේ සාපේක්ෂ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හොයනවා. දැන් මේ කොහොමද අපි පෙරකට බහලා ඉන්නේ හරි. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය වගේම තමයි ඈ. සෝඩියම් 1යි ඔක්සිජන් 1යි හයිඩ්‍රජන් 1යි 23යි 16යි 1යි ඔක්කොම 40යි. දැන් එහෙනම් ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් ගන්න මොකද කරන්න ඕනේ? හරියටම මේ හා සමාන ස්කන්ධයක් කිරන්න ඕනේ මොනවයින්ද? ග්‍රෑම් වලින්. එතකොට මෙයාගේ මෞලික ස්කන්ධය කීයද? මවුලයට ග්‍රෑම් 40යි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි මෞලික ස්කන්ධය 40යි ග්‍රෑම් මවුලයට ඔන්නොච්චරයි. අය ගබලමු උදාහරණයක. අය ගබලමු සුක්‍රෝස් ගන්න. උදාහරණ දෙක. සුක්‍රෝස් C 12යි H 22යි O 11යි. එයාගේ ගත්තොත් එහෙම සාපේක්ෂාන් එයා අණුවක්. එතකොට සාපේක්ෂ කවදාවත් මේ සෝඩියම් වල ඉන්න තැන් වල අණු කියලා ලියන්න එපා. අණු විදියට ඉන්නේ නැහැ. සංයෝගයක් කියනකොට සෝඩියම් ඉන්නවා නම් අණු කියලා ලියන්න එපා. හරි? එතකොට ලියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ. C 12යි H 22යි O සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් 12ක් තියෙනවා, හයිඩ්‍රජන් 22ක් තියෙනවා, ඔක්සිජන්ලා 11ක් තියෙනවා. එතකොට 12 වරක් 12, එක් වරක් 22, 16 වරක් 11. 144යි 22යි 176යි. එතකොට මෙතන 6 දාපුම 50යි 220යි 320යි 342යි. බලන්න හරිද කියලා? 150යි 250යි 320යි 342යි 342යි. ඒ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධ. මොකද්ද කෙලින්ම මේ? එන්න මේකට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන මවුල එකයි. එහෙනම් සුක්‍රෝස් මෙයාගේ නම මොකද්ද? සුක්‍රෝස් C12යි H22යි O11යි මෞලික ස්කන්ධය හරි ලේසි. මෞලික ස්කන්ධය
කීයද 342යි ග්‍රෑම් මවුලයට මවුලයක් ගන්න නම් ඔයා සුක්‍රෝස් ග්‍රෑම් 342ක් ගන්න ඕන සුක්‍රෝස් කියන්නේ සීනි මවුලයක් ගන්න නම් ග්‍රෑම් කීයක් කියන්න ඕනද 342ක් කියලාම හරියටම සුක්‍රෝස් අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා සුක්‍රෝස් අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව එතන හරියටම මේ වගේ අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් මේ ටික ලියාගමු හරි දැන් ඊළඟ කොටසට යනවා හරි මම අතිරේක පන්තියක් දානවා මම මැසේජ් එක දාන්නම් මේ තව පොඩ්ඩක් එදා මිස් වෙච්ච දවසටත් එක්ක දැන් ඔන්න මෞලික ස්කන්ධය හොයාගන්න දන්න. දැන් ඕකනේ මේ ප්‍රශ්නේ. දැන් මම මෙහෙම අහනවා. හරි මම
තමයි එකක් දෙන්න ඔයාලා හිතමු ඈ. ඔය හිතමු. carbon dioxide හරිද? මවුල පහක ස්කන්ධය මං අහනවා. මවුල පහක ස්කන්ධය අහනවා. carbon dioxide මවුල පහක ස්කන්ධය මං අහනවා. කොහොමද? හිතන්න. මවුලයක ස්කන්ධය හොයාගත්තා නම් ලේසි. මවුල පහක ස්කන්ධය හොයන්න මොකද කරන්න ඕනේ? මේ වගේ පහක් එකතු කරන්න එපයි. ඒ එකතු කරන එක හරි නෑ. එහෙනම් ගුණ කරමු නේද? එහෙනම් මවුලයක ස්කන්ධය හොයාගත්තොත් ඒ කියන්නේ මවුලික ස්කන්ධය හොයාගත්තා නම් හරි. අලුතෙන් ආවත් තේරෙනවා. මෙතන ඉඳන් හිතන්න. දැන් ඉඳන් හිතුවත් පුළුවන්. එහෙනම් ඉස්සරෝම කරන්න මොකද්ද? උගේ මවුලික ස්කන්ධය හොයන්න ඕනේ. ඒක හොයන්න කලින් මොකද කරන්න ඕනේ? උගේ අණුක ස්කන්ධය හොයාගන්න ඕනේ. මොක අණුව? උගේ අණුක ස්කන්ධය හොයන්න ඕනේ. එහෙනම් ඉස්සරෝම කරන්න ඕනේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න ඕනේ. කොහොමද? කාබන් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු දෙකයි. කාබන් එකයි ඔක්සිජන් දෙකයි. කාබන්ගේ සාපේක්ෂ පදේ හරියදී කාබන් ඩයොක්සයිඩ් අණුව හැදලා තියෙන කාබන් එකයි ඔක්සිජන් දෙකයි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මුන්ගේ පරමාණු ස්කන්ධ දෙක එකතු කරනවා. එතකොට අණුවේ අණුක ස්කන්ධය එනවා. සාපේක්ෂ එක එනවා ඈ. ඇත්ත එක නෙමෙයි. සාපේක්ෂ. මොකද මේවත් අපි සාපේක්ෂවනේ ගන්නෙ. ඒක 12යි 16 වැඩි කිරීම 2යි. එතකොට මුගේ සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා 44යි. ඒකකයක් තියෙනවද? නැහැ. සාපේක්ෂේ වට ඒකකයක් නැහැ. මොකද ඒක මෞලික ස්කන්ධය ගන්න. කෙනෙක්ගේ මෞලික ස්කන්ධය එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි එයා අණුවක් නම් සාපේක්ෂ අණුක ස්කන්ධයට හරි සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්න ඕනේ. ඒ කියන්නේ නම් කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44 නේ. එහෙනම් හරියටම ග්‍රෑම් 44ක් ගත්තොත් එතන කාබන් ඩයොක්සයිඩ් මවුල එකක්. ඒ කියන්නේ CO2 අණුව එක ඒකකයක් විදිහට ගත්තාම ඒ වගේ අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් එතන තියෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 44යි ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. මේකට ඒකකයක් නැහැ. ග්‍රෑම් මවුලයක හරි ලේසි. මොකුත් හිතන්න එපා ලොකුවට. මවුලයක් අල්ලනවා ග්‍රෑම් 44ක්. ඒක ආවේ කොහෙන්ද? 44 කොහෙන්ද ආවේ? ඒක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමානයි. එහෙනම් ඔයාට මවුලයක් ගන්න ඕන නම් හරි මවුලයක් ගන්න ඕන නම් ගිනි කූරු 50ක් ගන්න ඕන නම් ගිනි පෙට්ටියක් ගන්න එපයි නේද? අන්න ඒ වගේ. ගිනි පෙට්ටියක් ගන්න එපයි. ඒ වගේ මවුලයක් ඕන නම් ඔයා කරන්න ඕන ග්‍රෑම් 44ක්. ඒක ඇතුලේ CO2 හැට පේන්නේ නැති අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. CO2 ඇහැට පේන්නේ නැති අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. right? හරි? දැන් ඔයාලට උනේ මවුලයක් නෙමෙයිනේ. මවුල පහක්නේ. මවුලයක් නෙමෙයි ඕනේ මවුල පහ. ඉතින් එකක් 44යි නම් 44ක් ගත්තාම ඒක ඇතුලේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් මවුලයක් තියෙනවා අපිට පේන්නේ නැහැ. ඒතර මවුල දෙකක් ගන්න 44 වල දෙකක්. නම් මවුල පහක් ගන්න මොකද කරන්නේ? ඒ වගේ පස් ගුණයක් ගන්න නේ. එහෙනම් CO2 මවුල පහක ස්කන්ධය එකක් 44යි ග්‍රෑම් නම් ඒ කියන්නේ CO2 වල මෞලික ස්කන්ධය මවුල එකක ස්කන්ධය ඔයා ගුණ කරනවා මවුල ගණනෙන්. එහෙනම් CO2 වල මවුල එකක ස්කන්ධය CO2 මවුල එකක ස්කන්ධය 44යි ග්‍රෑම් මවුලයට නම්
ඔයා ඒක ගුණ කරනවා මවුල කීයක්ද ඔයාට ඕනේ 5යි. ඒතර මවුලේට මවුල කැපෙනවා 5 සරක්. එතකොට 44 220යි ග්‍රෑම්. එහෙනම් ඔයා බය නැතුව CO2 වලින් ග්‍රෑම් 220ක් ගත්තා නම් එතන ඔයාට තියෙනවා CO2 මවුල 5. ඔයාලට අනුගයින්නේ නැහැ 90 60 නෑ. ගයිනෝ කියලා කොච්චරක් ගයිද? අවගාඩෝ සංඛ්‍යාවක් ගයින්නේ නැහැ. ඉන්නම කෙටි ක්‍රමයේ තමයි මේ. ඔයා ග්‍රෑම් 220ක් කියලා කියනවා. කොහොමද? උල ඉඳන්ම එන්න එතකොට ලේසි. තව එක පාඩමනේ ගියේ. එහෙනම් දැන් කෙටි ඊළඟ සමීකරණයක් හැදිලා තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ හරි නෑ අන්තිම පිළිතුරේ ඒකකේ ග්‍රෑම්. මොකද මවුලේට මවුල කැපිලා යනවා නෙමෙයි. මවුල 5ක ග්‍රෑම් වලින් එන්නේ. මෞලික ස්කන්ධය තමයි මවුලේට ග්‍රෑම්. මවුලේට ග්‍රෑම්. මේ මවුල 5කනේ. එතකොට නිකන් මේක ග්‍රෑම් වලින් එන්නේ. සර් ඔව් මම ගණනදාදී මවුල ගණනදාස 5 මෝල් නැතුව 5 විතර නෙමෙයි සර් දාන්නේ. මෙතනද? ඔව් සර් ඒක වැඩි කරලා සර් මවුල 5 දාන්න ඕනේ. මේ ඒකක දාන්න ඕනේ. මේක සමීකරණයක් වගේ. හා එහෙනම් දැන් ඕක මෙතන සමීකරණයක් වගේ එකක් නේද? මොකද්ද? යම් කිසි කෙනෙක්ගේ මෞල ගානක ස්කන්ධය හොයන්න ඕන නම් ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධයේ ගුණ කිරීම මෞල සංඛ්‍යාව. එනකට අලුත් සමීකරණයක් ලැබෙනවා. ඉස්සර තව එකක් ඉස්සරහට කියනවා. දැන් තව එකක් දා වැදගත්. ස්කන්ධය සමානයි යම් කිසි තැනක ඔයාට ස්කන්ධය ගන්න පුළුවන් ස්කන්ධය සමානයි මේක මුදේ කඩපාඩම් කරන්න එපා මේ සමීකරණ එන හැටිම ඉගෙන ගන්න. එතකොට තමයි මේක ලේසිම. ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධය මේ වචන වලින් ඉන්නත් මම කියන්නේ සංකේත වලින් ලියන්නේ මොන වචන ලියන්නේ මේ කම්මැලි වෙන්න හොඳයි. මතක හිටනවා වැඩි. සිංහලෙන් අපි ඉගෙන ගන්න එක මතක හිටනවා වැඩි.
මෞලික ස්කන්ධයේ ගුණ කිරීම මෞල ගණන. सामान्य स्कंदයට පුතේ මේ විෂය අපි දාන්නේ simple m mass. මෞලික ස්කන්ධයට දාන්නේ capital M molecular weight. මෞල වලට දාන්නේ එතකොට දැන් මේක ඕන නම් ඉතින් කෙනෙකුට n සමානයි m බෙදීම m ආදී විදියට හදාගන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ මේක කරපාඩම්. එහෙම නෙමෙයි මේක හිතලා ගන්න මේ මෞලික ස්කන්ධය දන්නවා නම් මෞල ගාන දන්නවා නම් ස්කන්ධය හොයාගන්න මොකද කරන්නේ? මෞල ගාන එකක් දන්නවා නම් ඒ වගේ ගොඩක ස්කන්ධය වලට දුර කරනවා. එච්චර Yeah. hari ලියන්න මේ ගාන glucose මවුල 0.5ක ස්කන්ධය ගණනය කරන්න. ග්ලූකෝස් මවුල 0.5ක ස්කන්ධය ගණනය කරන්න. ග්ලූකෝස් මවුල 0.5ක ස්කන්ධය ගණනය කරන්න. ඉස්සරෝම බලන්න ඕනේ ග්ලූකෝස් කියන්නේ මොකක්ද? නෝවා හිමි ගන්න ඕනේ. ग्लूकोज කියන්නේ මොකක්ද? ඉස්සරෝම ग्लूकोज කියන්නේ මොකක්ද? ग्लूकोज කියන්නේ මොකක්ද? C6යි H12යි O6යි. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. ඒක පේන්නේ නැහැ අපි හොයලා ගන්න ඕනේ. එහෙනම් ඉස්සරෝම හොයනවා ग्लूकोज වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ग्लूकोज වල සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? ग्लूकोज වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්නවා. එතකොට මෙතන C තියෙනවා, කාබන් 6ක් තියෙනවා, हाइड्रोजनला 12ක් ඉන්නවා, ඔක්සිජන්ලා 6ක් ඉන්නවා. එතකොට මොනේ 12 වරක් 6 1 වරක් 12 16 වරක් 6. එතකොට මේක එකතු කරපුවාම 180යි. ඒකකයක් තියෙනවද නැහැ? ඒකට ඒකකයක් නැහැ. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒකට ඒකකයක් නැහැ. හරි? ඊට පස්සේ ග්ලූකෝස් වල අතන ග්ලූකෝස් मौलिक स्कंदय मौलिक स्कंदय මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ? මෞල එක කියවල. මෞල එකක ස්කන්ධය. බලන්න කොහොමද? එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හරි සාපේක්ෂ අණුක ස්කන්ධයට හරි සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන මෞල එකයි. ග්‍රෑම් වලින් ඒ කියන්නේ මේක 180 නේ. එහෙනම් මේ
180යි ග්‍රෑම් ගත්තොත් එතන ග්ලූකෝස් මවුලයයි. එහෙනම් ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය 180යි ග්‍රෑම් මවුලයට. ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය 180යි ග්‍රෑම් මවුලයට. දැන් ඕනේ කීයද? මවුල 0.5ක. එකක් මෙච්චර නම් මවුල ගානේ හොයන්න මොකද කරන්නේ? ඕක මවුල ගානේ ගුණ කරන්න ඕනේ. එහෙනම් ග්ලූකෝස් 0.5යි මවුල වල ස්කන්ධය මම නම් හදන්නේ මෙහෙම. එකෙක් 180යි ග්‍රෑම් මවුලයට නම් එක වැඩි කරනවා 0.5යි මවුල වලින්. එතකොට ග්‍රෑම් 90යි. එකට තියෙන්නේ ග්‍රෑම්. කෙනෙකුට මෙහෙමත් ඇතියි. මවුල සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය නම් ස්කන්ධය සමානයි මවුල ගාන ගුණ කිරීම මෞලික ස්කන්ධය නම් මවුල ගාන 0.5යි මවුල නම් මෞලික ස්කන්ධය 180යි ග්‍රෑම් මවුලයට නම් එකතු කරපුවාම ගුණ කරපුවාම 90යි ග්‍රෑම් කියලා උත්තරේ එනවා. එහෙම අදන්න පුළුවන්. අර විදිය තමයි හොඳ. හමු අවබෝධයෙන් හදනවා නම් තමයි හොඳ. අකෝ ග්ලූකෝස් මෞලික ස්කන්ධය 180 නම් මවුල 0.5 කියන්නේ එකෙන් භාගයක් නෑ කෝ එච්චරනේ. කියයි. හරි. හරි. දැන් මොනවද අපි මේ දක්වා කතා කරලා තියෙන්නේ? අපි මේ දක්වා කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ ප්‍රධානතම මාතෘකාවක් වුණා අපේ පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය atomic mass unit 12C පරමාණුවෙන් 12න් පංගුවක් 12C පරමාණුවෙන් 12න් පංගුවක් 1.6යි 6යි වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් සමානයි පරමාණුක ස්කන්ධ ඒකක 1යි. දාන්නේ U ඉස්සර නම් AMU දැම්මේ පරණ පොත්වල. දැන් අලුත් සංකේතයේ U. හරිනේ? ඔන්න ඕක කතා කරා. ඊළඟට කතා කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ යම් පරමාණුවක් මෙයා වාගේ කී ගුණයක්ද 12C6 එකේ 12න් පංගුවක් මෙන් කී ගුණයක්ද නැත්නම් ඒ ධර්ම අනුපාතය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ ඕකමයි. අණුවේ ස්කන්ධය මේක වාගේ කී ගුණයක්ද? හැබැයි අපි ඒක කෙටියෙන් ගත්තා බොහොම සාරාංශයෙන් බොහොම සෝට්ටෝ. ඒක අපි ගන්න එහෙම නෙවෙයි වෙන වෙනම සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකට එකතු කරලා
ඊට පස්සේ ගත්තා අපි මවුලය. මවුලය කියලා කියන්නේ මොකද්ද? 12C 12C ග්‍රෑම් 12ක අන්තර්ගත වෙනවා පරමාණු 6.02.2 වැඩි කිරීම 10 23. මෙන්න මේ තියෙන පරමාණු ගානට සමාන රූටාර්ග ප්‍රමාණයක් අපි හඳුන්වනවා මවුලයක් කියලා. එතකොට මෙතනින් අපි ගත්තා යම් කිසි තැනක තියෙන අණු හෝ පරමාණු ගාන හොයන්න ඕන නම් මවුල ගාන ගුණ කරනවා ඇවගාඩ්‍රෝ නියතියෙන්. ඔන්න එක සමීකරණයක්. මවුල ගාන ගුණ කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ග්ලූකෝස් මවුල 5ක තියෙන ග්ලූකෝස් අණු ගාන හොයාගන්න ඕන නම් මවුල ගාන ගුණ කරනවා ඇවගාඩ්‍රෝ නියතියෙන්. එක මවුලයක් ඇතුලේ මම ඇවගාඩ්‍රෝ නියත සංඛ්‍යාවක් තියෙනවා මවුල 5ක ඒ වගේ 5 ගුණයක් තියෙන්න බෑ. අන්න එනම් 5න් ගුණ කරලා හොයන්න. පැහැදිලිද? ඒ පුරානේ. ඊට පස්සේ අපි ගියා මොකද මෞලික ස්කන්ධය තමයි අද අපි මාතෘකාව වුණේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. හරි. ඊට පස්සේ එකෙන් අපි හදාගත්තා කෙටි ක්‍රමයක් සාපේක්ෂ අණුක ස්කන්ධයට හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරි සමාන ග්‍රෑම් ගානක් ගත්තාම එතන මවුල එකක් තියෙනවා. ඊට පස්සේ මවුල ගාන සමාන ස්කන්ධයේ විදීම මෞලික ස්කන්ධය කියලා හදාගත්තා එක. ඔන්න. හරි මේකේ ඉතුරු ටික ඉවර නෑ අද දවසේ මේ ඉතුරු ටික බොහෝ විට අඟහරුවාද මම ඊට කලින් මැසේජ් එකක් දාන්නම් ගෲප් එකට ඔයාලටත් පණිවිඩය දෙන්නම්. අඟහරුවාද උදේවරුේ කරන්න බලාපොරොත්තු වෙනවා අතිරේක පන්තියක් විදියට මෙතන ඉඳන් හරිද මම ටිකක් මේ ඔලුව කැක්කින්න මම නවත්තනවා. මේ ඔයා මට මැසේජ් එකක් දාන්න ඔය මගදියාවල ඉන්නවා නම් කවුරු හරි මැසේජ් එකක් දාන්න. එතකොට මම රෙකෝඩ් එක දෙන්නම් මේකේ. අදට නවත්තනවා. ඕක තමයි සාරාංශේ. මේක බලන්න. එතනින් එහාට පාඩම යන්න මේක තියෙන්න ඕනේ. අදට අඟහරුවාද උදේට දාගමු පන්තියක් අපි.